මේක පළවෙනි ගණිතබ්බ වෙන්නේ. මේක අඩුතරමින් අපිට ලියලා ඉවර කරන්න බෑ සාමාන්‍ය විනාඩි 4මාරක් විතර යනවා මේ ගාන. පළවෙනි ගානට. ඉතින් අපි ඒක ලියන එකයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඉක්මනට ටක් ගාලා ලියන්න. නේද? මේ ගාන හැමෝටම කරගන්න පුළුවන් ගැටලුවක් පළවෙනි ගාන. එතකොට ඒක ඉක්මනින් ලියන්න පුළුවන් කෙනා තමයි මේකේ වාසිය තියෙන්නේ මේ ගැටලුවේ. තේරුණාද? එතකොට මේක අපිට තියෙන සිග්මා r සමාන 1 සිට n දක්වා r - 1 වාරයක් r සමාන n බෙදීම 3යි n වර්ගයේ ඍණ 1. මේකේ අගේ හොයන්න යන්න නම් එපා පුතේ. මේක ගණිතබ්බිනින් තමයි කරන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් මේ විදිහට කරලා මේ හොයලා වැඩක් නැහැ දැන්. ඒ හොයලා තියෙනවා ඒක උත්තරේ අරන් තියෙනවා මේ වම් පැත්තට ආදේශ කළා. එහෙම හරියන්නේ නැහැ. හරි. ඉතින් මේකේ පළවෙනි පියවර තමයි n සමාන 1 විට. n සමාන 1 විට මේක ලියන්න. ලියලා ඔව් ස්පොට්ලයිට් ඔන් කරමු. ගාන පැහැදිලිව පේනවා. මම ඉදුවරට කිව්වා එයා තාම නිදිලි. ඉදුවරනේ අපිට පාන්දරින් කරමු කියලා ප්‍රොපෝස් කරේ. ඒක තමයි. ඊයේ හැරලා ඉන්නේ නැති. ඔව්. පැහැදිලි. මේකේ තියෙන්නේ වම් පැත්තෙත් n වල සිතයක් දකුණු පැත්තෙත් n වල සිතයක් තියෙන්නේ. එතකොට අපි එක ආදේශ කරන්න ඕනේ n වලට. එහෙනම් මේ තියෙන වම් පැත්ත. වම් පැත්ත අරගෙන n සමාන 1 දාන්න. එහෙනම් මෙතනට 1 මෙන්න මෙතනට. මෙතන n තියෙන්නේ. එතනට 1 දාන්න ඕනේ. මෙතනට 1 දාලා ලියන්න. r වාරයක් r ඍණ 1 නැත්නම් r ඍණ 1 වාරයක් r කියන්නේ ඒකනේ. right? r වාරයක් r ඍණ 1 තමයි වම් පැත්ත මෙතන තියෙන්නේ. එතකොට දැන් මේ කියන්නේ r සමාන 1 සිට 1 දක්වා. මේ ශ්‍රේණියේ පළවෙනි පදේ විතරයි ගන්න කියන එක තමයි මෙතන කියන්නේ. මෙතන r සමාන 1 සිට 2 දක්වා තිබ්බනම් පද දෙකක් ගන්නවා. r සමාන 1 සිට 3 දක්වා තිබ්බනම් පද තුනක් ගන්නවා. දැන් මෙතන තියෙන්නේ r සමාන 1 සිට 1 දක්වා. එහෙනම් පද එකයි ගන්න. එහෙනම් මෙතන r වලට එක ආදේශ කරලා ඒ පළවෙනි පදේ ලියා ගන්න. 1 ඍණ 1 බිඳුවයි. වම් පැත්ත බිඳුවයි. දකුණු පැත්තත් ගන්න. දකුණු පැත්තට n සමාන 1 ආදේශ කරන්න. 1 බෙදීම 3යි 1 වර්ගයේ ඍණ 1 ඒත් බිඳුවයි. එහෙනම් වම් පැත්ත සමාන දකුණු පැත්ත. ඉතින් පුතේ ඔයගොල්ලන්ට මට වඩා වේගෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉක්මනින් ලියලා මේක කාලේ ඉතුරු කරන්න අඩුවන් විනාඩි භාගයක් හරි ඉතුරු කරගන්න try කරන්න. තමන්ට ලියන්න පුළුවන් වෙලාවෙ. අකුරු පොඩ්ඩක් ඇතුණාට කමන්නේ නැහැ. එහෙම මේ. යන්තම් මේක දන්නවනේ මේ බලන එක්කෙනා වුණත් දන්න මේ ලියන්නේ මෙතන ලියන්නේ මේක කියලා. නේද? මේ දකුණු පැත්ත වම් පැත්ත මේ පොඩ්ඩක් ඇතුණත් කමන්නේ නැහැ. ඉක්මනින් ලියා ගන්න බලන්න. ඒතකොට අපිට කාලේ ඉතුරු කරලා ඒ කාලේ යොදා ගන්න පුළුවන් වෙන ගැටලුවකට. තේරුණාද? ඉතින් මේකේ ඉතින් ඔයගලන්ට මට වඩා වේගෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන. මේක. ඊට පස්සේ n සමානයි p සත්‍යය උපකල්පනය කරමු. එතන සිතමු ගියොත් කමන්නේ n සමානයි p ප්‍රතිපලය. අපි මේකේ භාවිතා කරන වචනේ මොකක්ද? හැමතිස්සෙම තාක්ෂණික වචනේ ප්‍රතිපලය කියන එක. ප්‍රතිපලය තමයි මේ ගණිතබ්බුනේ ප්‍රතිපලය කියන වචනේත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ හැමතිස්සෙම. ඉංග්‍රීසියෙන් නම් the result. result එක. n සමානයි p සත්‍යය උපකල්පනය කරමු. right? The result is, suppose result is 2 for n equals p. p සත්‍යය උපකල්පනය කරන්න. ඊට පස්සේ අපි මේ n සමානයි p ප්‍රතිපලය ලියන්න ඕනේ. ඒක අපි සත්‍යයි කියලා ගන්න ඕනේ. r
සමාන එකේ සිට n වෙනුවට එන මොකක්ද දාන්න ඕනේ? p දාන්න ඕනේ. p දාලා ලියන්න ඕනේ. r ඍණ එක වාරයක් r සමානයි මේ පැත්තෙත් n තියෙන තැන් වලට p දාන්න ඕනේ. p බෙදීම 3යි p වර්ගයේ ඍණ 1. ඔය විදිහට. තේරුණාද? p වර්ගයේ ඍණ 1. දැන් මේක හරි. මේක සත්‍යයි කියලා අරගෙන තමයි n සමානයි p දාන එකට පෙන්නන්නේ. මේකෙන් ගොඩනගා ගන්න ඕනේ n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා. හරි n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය නම් මොකද්ද අපි ගන්න ඕනේ? මේකෙන් අපි ගොඩනගන්න ඕනේ මොකද්ද? මේකේ අපිට ලියන්න පුළුවන් n සමානයි r සමාන 1 සිට p ධන 1 දක්වා. මේ තමයි n සමානයි p ධන 1ට වම් පැත්ත. r ඍණ එක වාරයක් r. ඔය විදිහට. මේ n සමානයි p ධන 1ට වම් පැත්ත. તો මේක කඩන්න r සමානයි 1 සිට p දක්වා r ඍණ එක වාරයක් r ධන මෙන්න මේකෙන් p ධන 1 වෙනි පදේ වෙන් කරන්න පුතේ. මෙන්න මේ කැලේ විතරයි මතක තියාගන්න. අනිත් ඒවා මතක තියාගන්න අමාරු නෑනේ. මෙන්න මේ කැලේ ගන්න විදිය පොඩ්ඩක් මතක තියාගන්න. මේකෙන් p ධන 1 පදේ වෙන් කරන ආකාරය මතක තියාගන්න. තේරුණාද? මේකෙන් p ධන 1 වෙනි පදේ වෙන් කරන ආකාරය මතක තියාගන්න පුතේ. right? p ධන 1 වෙනි පදේ වෙන් කරන මෙතන r සමාන 1 සිට p ධන 1 r ඍණ එක වාරයක් r කියලා ලිව්වා මේ විදිහට. මේ n වෙනුවට මෙතන n වෙනුවට p ධන 1 ආදේශ කෙරුවා. ආදේශ කළා p ධන 1ට අදාළ වම් පැත්ත ලියාගත්තා පුතේ. හරි? ඊට පස්සේ මේකින් r සමාන 1 සිට p දක්වා r ඍණ එක වාරයක් r. මෙන්න මේ කැලේ තමයි මේ ලියලා තියෙන්නේ. කැඩුවා p ධන 1 වෙනි පදේ වෙන් කිරීම කියන එක තමයි මම මේ කරන්නේ. හොඳට මතක තියාගන්න. p ධන 1 වෙනි පදේ වෙන් කරන්නේ කොහොමද? මෙතන r සමාන 1 සිට p දක්වා r ඍණ එක වාරයක් r ලිව්වා. ඊට පස්සේ මෙන්න මේ කැලේ මේ කොටසේ p ධන 1 ආදේශ කරලා ගන්න. ඒකට p ධන 1 ආදේශ කරලා r ඍණ p ධන 1 ආදේශ කළොත් මේකේ මොකක්ද එන්නේ? p ධන 1 ඍණ 1 p ධන 1. ඕමනේ. මේකේ r ඍණ p ධන මෙන්න p ධන 1 වෙනි පදේ වෙන් කෙරුවා. පැහැදිලි. එතකොට මෙතන එකට කැපුණා. මෙතන දැන් මේ කැලේ වෙනවා. දැන් මේකට සත්‍යයි කියලා ගත්ත නිසා මෙන්න මේ කැලේ වෙනවා. මේකයි බලන්න එකමනේ තියෙන්නේ. ඒක වෙනකොට මේක දාන්න පුළුවන්. p බෙදීම 3 p වර්ග ඍණ 1 කියලා දාන්න පුළුවන්. මෙතන සුළු කිරුවන් පස්සේ p වර්ග වාරයක් p ධන 1 කියලා එනවා. මේකෙන් p පිටට ගන්න. p බෙදීම 3 පිටට ගන්න. p බෙදීම මේකෙන් ගන්න පුළුවන්. නෑ මේකෙන් ගන්න පුතේ අපිට අපි n සමානයි p ධන 1ට අදාළ ප්‍රතිඵලයේ පැත්තකින් කටුවේට කොලයක ලියා ගන්න. right? p ධන 1ට අදාළ ප්‍රතිඵලය කොහේ හරි. දැන් අපි වැඩ කරන ගා ඒකත් අපි දැන් මේකෙන් හදන්න ඕනේ. ඒක මොකද්ද කියන එක. දැන් මේකේ පුතේ මෙන්න මේකේ p වෙනුවට p ධන 1 දැම්මොත් මොකක්ද එන්නේ? p ධන 1 බෙදීම 3 මේ වෙනම පැත්තක තියෙන කොලයක අපි ලියා ගන්න. ඔන්න ඕක. p වර්ග දිනේ. right? ඔන්න පැත්තක තියෙන කොලයක ලියා ගන්න. දැන් මෙතන අපි මෙන්න මේ ප්‍රකාශනය තමයි මෙතන හදලා පෙන්නන්න ඕනේ. මෙතන හදලා පෙන්නන්න ඕනේ මෙන්න මේ ප්‍රකාශනය. පැහැදිලිද පුතේ? මෙන්න මේක පැත්තකින් කටුවේට කොලයක ලියා ගන්න. කටුවේට කොලයක ලියලා මේක. දැන් මෙන්න මේක ගත්තේ කොහමද? මෙතන මේකේ p වෙනුවට p ධන 1 ආදේශ කළා තමයි ගත්තේ. පැහැදිලිද? p වෙනුවට p ධන 1 ආදේශ කළා ගත්තා. તો ඒක පැත්තකින් ලියාගෙන ඉවරලා ඊට පස්සේ දැන් මේ පද දෙක සුළු කරන්න ඕනි. ඒක හදා ගන්න. right? ඔන්න දැන් ඒක හදා ගන්න මෙතනින් බලන්න මේක මෙතන සාධක දා p ධන 1ක් පිට ගන්න ඕනේ නේද මේ? p ධන 1ක් පිට ගන්න ඕනේ. මම මේකත් මෙතින් පැත්තකින් තියාගන්නවා. දැන් මේක තමයි හදන්න ඕනේ. මේක තියාගෙන මේකෙන් දැන් හදන්න ඕනේ. දැන් මේකෙන් මේ දෙකෙන් මේක හදන්න ඕනේ. මේකෙන් ගන්න p ධන මේක සාධක වලට වෙන් කරන්න. p බෙදීම 3යි p ධන 1 p ඍණ 1. p වාරයක් p ධන 1. දැන් p ධන 1 බෙදීම 3 පිට ගන්න. ඒක පිට ගන්න පුළුවන්. p ධන 1 බෙදීම 3 පිට ගන්න පුළුවන් මේකෙන්. එතකොට මෙතන ඉතිරි වෙන්නේ මොකද්ද?
මෙතන ඉතුරු වෙන්නේ p වාරයක් p ඍණ 1 ඉතුරු වෙනවා. මෙතන ඉතුරු වෙනවා 3යි p ඉතුරු වෙනවා. right? දැන් මේක අපි සුළු කරලා ගත්තොත් මොකක්ද එන්නේ? p ධන 1 බෙදීම 3 p වර්ගය ධන 2p p වර්ගය ධන 2p කියලා එනවා. ඔය විදිහට. මේක හදන්න පුළුවන් නේද මේ විදිහට? මේක හදන්න පුළුවන්. මෙතනින් මම මේකට එකක් එකතු කරලා එකක් අඩු කරන්න. එකක් එකතු කරලා එකක් අඩු කරුවොත් මොකක්ද වෙන්නේ? p ධන 1 බෙදීම 3 p වර්ග ධන 2p ධන 1 ඍණ 1 කියලා ලියන්න පුළුවන් විදිහට. පැහැදිලිද? ඔය විදිහට ලියන්න. එතකොට දැන් එකක් එකතු කරලා එකක් අඩු කරුවොත් මෙතන සමානයි p ධන 1 බෙදීම 3 වාරයක් මේක ලියන්න පුළුවන් p ධන 1 වර්ගය කියලා ඍණ 1 කියලා එනවා. දැන් මේ තියෙන පුතේ අපි n සමානයි p ධන 1ට අදාළ ප්‍රතිඵලෙමි ලබා ගන්න ඕන ප්‍රතිඵල ලියුවා. તો ඒක ලියලා දැන් අපිට කරන්නේ ඒ නිසා therefore the ප්‍රතිඵලය n සමානයි p ධන 1ට සත්‍ය වේ. n සමානයි p ට සත්‍ය විට n සමානයි 1ට සත්‍ය විට n සමානයි p ට සත්‍ය විට n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි 1ට සත්‍ය බැවින් ගණිත අභින මූලධර්මය මගින් ගණිත අභින මූලධර්මය මගින් ප්‍රතිඵලය සියලු ධන නිකල සඳහා සත්‍ය වේ. ඔච්චරයි. වෙන මේ වාක්‍ය වල දැන් මේ මාගිස් කීමේ ගොඩක් කෑලි එකතු කරලා තියෙනවා. ඉතින් ඒවට කාලය යනවා. ඒ කාලය ඉතුරු ගන්න ඕනේ ඉක්මනට කරලා වේගෙන් ලියලා ඉක්මනට. ඒ මාගිස් කීමේක බලන්න කොහොමද ලියලා තියෙන්නේ කියලා. ලියලා ඒ විදිහට ටැග් ගාලා වාක්‍ය කෙටි කරලා ඉක්මනින් ලියා ගන්න. වේගෙන්. ඒ ටික හැමදාම එකයිනේ පුතේ. ඒ ලියන ටික ඒ ටික හරියට ලියන්න. මේ අනවශ්‍ය කෑලි එකතු කරලා තියෙනවා මාගිස් කීමේකින්. ගොඩක් වෙලාවට. අනවශ්‍ය විදියට. ඒකට අපිට කරන්න දෙයක් නැහැ ඉතින්. මේ ඒ ටික ලියන්න මේ ඒ ටික ලියලා මේ තමන්ට උපරිම ලකුණු ගන්න පුළුවන් විදියට උපරිම ලකුණු බිඳුවක්වත් හැලෙන්නේ නැතුව ලකුණු ගන්න මේ ගැට්ටුව ලියන්න කොහොම හරි. පැහැදිලිද? දෙවෙනි ගැටලුව බලන්න පුතේ මේකේ. එකම සටහනක y සමානයි x න 1 සහ 2y වාරයක් මාපාංක x ධන දෙකේ ප්‍රස්ථාර දල සටහන් අඳින්න. ඒ ප්‍රස්ථාර ඡේදන ලක්ෂ දෙකක් ඇති බව පෙන්වනවා. එම ලක්ෂ වල x ඛණ්ඩාංක සොයන්න. right? එතකොට මෙතන මතක තියාගන්න පුතේ මේ ප්‍රස්ථාර දෙක දීලා තියෙන්නේ අපිට පළවෙනි එක නම් එකපාරට අඳින්න පුළුවන්. දෙවෙනි එක අපිට අඳින්න වෙන්නේ පුතේ වෙනස් විදියකට. මොකද ඒක සම්පූර්ණ මාපාංකයක් විදියට දකින්න බෑ. තේරෙනවද? එතකොට මෙතන දෙවෙනි ගැටලුවේදී අපිට දීලා තියෙන්නේ y සමානයි මාපාංක x න 1 2y වාරයක් මාපාංක x ධන 2. ඔය විදිහට දීලා තියෙනවා. ඒත් මේක අපිට මේකත් අපි බලන්නේ අපිට පුළුවන් තරම් වේගෙන් ඇඳ ගන්න පුළුවන් ක්‍රමය නේද? පුළුවන් තරම් වේගෙන් ඇඳ ගන්න පුළුවන් ක්‍රමය. එකක් තමයි මේ විදිහට. අපි වේගෙන් අඳින ඉස්සෙල්ලා අපි ස්ලෝ එකේ අඳින්න ඕනේ.
වේගෙන් අඳින්න ගැම්මක් ගන්න නම් අපි ඉස්සෙල්ලා අවබෝධයෙන් ස්ලෝ එකේ අඳින්න ඕනේ. හෙමින් අඳින්න ඕනේ. අවබෝධ කරගෙන. ඒකයි කරන්න ඕනේ. right? එතකොට දැන් මේක ගත්තා මේක නම් අපිට වේගෙන් අඳින්න පුළුවන්. මේක මොකද මාපාංග ඉවත් කරගන්න ඕනේ. මේක මාපාංග x ඉවත් කරන්න නම් x මේ තාත්වික සංඛ්‍යා ශ්‍රේණිය කොතනින්ද කැඩෙන්න ඕනේ? x සමානයි බිඳුවෙන් කැඩෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේකේ මාපාංග ඉවත් කරන්න නම් x කුඩායි බිඳුව සහ x විශාලයි බිඳුව අවස්ථා දෙකට කැඩෙන්න ඕනේ. එතකොට අපිට මේකෙත් අතු දෙකක් එනවා. මේකෙත් අතු දෙකක් එනවා. right? දැන් මේක නම් හරි ලේසි අඳින්න. මේක අඳින කෙනින් මේක මාපාංක නැහැ කියලා හිතන්නකෝ මේකට. මාපාංක නැහැ කියලා හිතුවොත් පුතේ y සමානයි x න් 1. y සමානයි x න් 1. y සමානයි x න් 1 පස්තාරේ ඇඳලා ඒකේ ඍණ පැත්තට ගිය කෑල්ල උඩ පැත්තට නවන්න එච්චරයි. මොකද කරන්නේ y සමානයි x න් 1 පස්තාරේ ඇඳලා ඍණ පැත්තට ගිය කොටස උඩ පැත්තට නැවුවනම් හරි. මේකේ මේ පස්තාරේ ඇඳින්නේ වෙනින් විදිහකට මත මේක සම්පූර්ණ කොටසක මාපාංකයක් විදිහ නෙවෙයි දීලා තියෙන්නේ. තේරෙනවද? ඒතකොට මේකේ අපි මාපාංක ඉවත් කරගන්න වෙනවා. right? මේකේ මාපාංක ඉවත් කරගත්තොත් අපිට මේ ආකාරයට ඉවත් වෙනවා. මේවා ඉක්මනට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතන එනවා අපිට මේ දෙකත් මේ පැත්තට ගේන්න. ඒකම මාපාංක ඉවත් කරන්න. නිකම් මාපාංග ඉවත් කළොත් මොකක්ද වෙන්නේ? y සමානයි භාගයයි x ධන 1. ඕකනේ. ඊට පස්සේ මේක වළංගු වෙන්නේ x විශාලයි බිඳුව. x විශාලව සමානයි බිඳුව. right? x විශාලව සමානයි බිඳුව. ඕක වළංගු. ඊට පස්සේ x කුඩාව සමානයි බිඳුවට මොකද කරන්නේ? මෙතන සමාන ලකුණු දෙතෙන්ටම සමාන ලකුණු දාන්න බෑ හරි විදිහට නම් සිත් එක. මොකක් හරි එක්ක මෙතන දැම්මොත් මෙතන දාන්නේ නැහැ. එක්ක මෙතන දැම්මොත් මෙතන දාන්නේ නැහැ. මම හැබැයි මෙතන දැම්මා සමාන ලකුණු. ඇයි? x සමානයි බිඳුවේදී මේ ප්‍රකාශන දෙකෙන් කොයි එකකිනුත් එන අගය සමාන වෙනවා. සමාන වෙන නිසා තමයි දැම්මේ. ඕනනම් බලන්න x සමානයි බිඳුව දැම්මෙන් පස්සේ මේකෙන් එන අගයත් බිඳුව මේකෙන් එන අගයත් බිඳුව එන්නේ. right? නෑ බිඳුව නෙවෙයි එකම අගේ එන්නේ right? එකම අගේ එන්නේ. දැන් ඔන්න බලන්න දැන් මෙතන අපිට එන්නේ x දැන් මේ x කුඩායි බිඳුව නම් මාපාංක x කියන්නේ මාපාංක x සමාන වෙන්නේ මොකටද? x කුඩායි බිඳුව නම් මාපාංක x සමාන වෙන්නේ මාපාංක x අගේ සමාන වෙන්නේ ඍණ x වල තමයි x කුඩායි බිඳුව වෙට. මේක ඍණ ලකුණු වැඩි කරලා තමයි දාන්නේ. දැන් මෙතන එන්නේ අපිට ඍණ භාගයයි x ධන 1 කියලා. ඔන්න ඒ විදිහට අතු දෙකකට කැඩෙනවා. ඉතින් සරල රේඛා දෙක පස්තාරේ අඳින්න ඕනේ. ඒ සරල රේඛා දෙකේ පස්තාරෙන් x විශාල බිඳුව අවස්ථාවට ගන්න ඕනේ. මේ පස්තාරේ x කුඩායි බිඳුව අවස්ථාවට මේක ගන්න. ඔන්න බලන්න x සමානයි x බිඳුව දැම්මෙන් පස්සේ මොකද වෙන්නේ? මේකෙනුත් එන්නේ 1 මේකෙනුත් 1 එන්නේ. ඒකයි දෙතෙන්ටම සමාන ලකුණු දාලා තියෙන්නේ. right? ඉතින් සාමාන්‍ය වෙන් කිරීමේදී එක තැනකට විතරයි දාන්න පුළුවන්. තේරුණාද? එතකොට මේක වෙන් කරන්න ඕන මේකත් අපිට වෙන් කරත හැකි. මේක වෙන් කරනවා නම් කොහොමද එන්නේ? y සමානයි x න් 1 මේක කැඩෙන්නේ මේකේ අවදි ලක්ෂණ x සමාන 1. මේ x විශාල 1 විට. x විශාල සමාන 1. මේක ඍණ ලකුණෙන් වැඩි කළා දාන්න ඍණ x ධන 1 වෙනවා එතකොට. මේ කියන්නේ x කුඩාව සමාන 1. මෙතන සමාන ලකුණු දෙතෙන්ටම දැම්මා. දෙතෙන්ටම දැම්මේ හේතුව තමයි මෙතන x සමාන 1 දී මේකෙන් අගය ගත්තත් මේකෙන් අගය ගත්තත් දෙකටම එන්නේ බිඳුව. right? එකම අගය. නැත්තම් හරි විදිහට නම් දෙතෙන්ටම සමාන ලකුණු දාන්න බෑ. ඔන්න ඒ විදිහට අපිට මේ අතු හතරක් ඇඳෙනවා. දැන් අපි එකම පස්සේ අතු හතරක් ඇඳෙනවා. ඒක අපි හොඳට කල්පනා දැන් පළවෙනි එක නම් අපිට මෙහෙම ගන්න නැතුව මේක එකපාරෙන් අඳින්න පුළුවන්. මෙහෙම අඳින්න පුළුවන් එකපාරෙන්. y සමානයි මේකේ අනුක්‍රමණය 1යි අන්තක්ඛණ්ඩය 1යි. එතකොට ඔන්න ඔය විදිහට යන ප්‍රස්තාරය. මෙතන ඍණ 1යි මෙතන 1යි ඔය විදිහට. ඔන්න. මේ පැත්ත ඍණ පැත්තට ගියේ එක මේ පැත්තට නැවෙන්න ඕන ඔන්න. මේ කැල නැහැ.
ඒ කැලේ නෑ. ඔන්නෝම මේ පැත්තට උඩ ඇතට හරියටම ප්‍රතිබිම්බය ගත්තා නම් හරි. x අක්ෂය මත ප්‍රතිබිම්බය ගත්තා නම් මේක තල් දර්පණයක් කියලා හිතලා ප්‍රතිබිම්බය ගත්තා නම් මේ කැලේ එනවා. ඒක අපිට එකපාරේ අඳින්න පුළුවන් පුතේ මේක. මේ වගේ ඒවා. මේ වගේ එකපාරෙන් අඳින්න පුළුවන්. මේ ඍණ පැත්තට ගිය කැලේ උඩ පැත්තට නවල දාන්න ඇති ඉන්න ඔය විදිහට. right? මේක ඊළඟ මේකේ ඉන්නේ මේකේ අනුක්‍රමණය භාගයයි. y සමානයි භාගය x ධන 1. එහෙනම් ඒකෙත් අන්තක්ඛණ්ඩේ මේ රේඛා දෙකේම අන්තක්ඛණ්ඩේ එකමයි. හැබැයි අනුක්‍රමණය හැබැයි පොඩ්ඩක් අට වඩා අඩුයි. එතකොට y සමානයි භාගය x ධන 1 මේ විදිහට එන්නේ. ඊළඟට මේ අතුවල සමීකරණ දාගන්න පුතේ. ඉතාමත් වැදගත්. ඒතර අපිට වේගෙන් ගැට මේ එක එක අත්තට වෙනම සමීකරණ. මේ අත්තට සමීකරණේ x විශාලයි ඍණ එකනේ. x විශාල 1 sorry මේ වැරදි යන x සමාන 1 y සමානයි බිඳුව දැම්මන් පස්සේ වැදුනාටක් ගාලා කියනවා Tamanට කොන්ෆිඩන්ස් එකක් ඇතුව තේරෙනවද? ඒතර මේකේ පුතේ එන්නේ මේකේ අන්තක්ඛණ්ඩේ ඍණ එකයි පළවෙනි එකට x සමාන ඍණ එකනේ. එතකොට මෙහෙම ඉන්නේ පස්තාරේ. හැබැයි ඔය විදිහට එන්නේ. ඔන්න ඔහොම එන්නේ. එකේදී ඍණ එකේදී තමයි කැපෙන්නේ ඔන්න ඔහොම. x සමාන එකේදී කැපෙන්නේ ඔය විදිහට. ඔන්න ඔහොම එන්නේ. පස්තාරේ. මෙතන එක. මේ පැත්තට මෙන්න මේ පැත්තට ගිය ටික මේ පැත්තට හැරෙන්න ගලින්. ඔන්න ඒ. අර අතු දෙකේ සමීකරණ දානකොට තක්කාල වැරදිච්ච එක අහු වෙනවා දුවේ. right? ඔන්න ඒ. මෙතන ඉන්නේ මෙතන එක හරියට. ඇත්තට මේක අනුකෝ මෙතන ඍණ එක මෙතන මෙහෙදී කැපෙන්නේ. මේ යටි පැත්තට ගිය ටික උඩි පැත්තට හැරෙනවා. එතකොට මෙතන මේ අත්තේ සමීකරණ මේ ධන පැත්ත x සමාන 1ට වඩා වැඩි එකට සමීකරණේ y සමානයි x ඍණ 1. මේ අත්තේ සමීකරණය මොකද්ද? මේ අත්තට තියෙනවා y සමානයි ඍණ x ධන 1 කියලා. ඔය ආකාරයෙන්. right? එතකොට මෙතන 1. එකේදී කැපෙන්න පළවෙනි. අනිත් එක තමයි භාගය x ධන 1. ඒකෙත් අන්තක්ඛණ්ඩේ එකයි. බලන්න අනුක්‍රමණය සංසන්දනය කරලා අඳිනකොට අඳින්න ඕන. භාගය x වගේ එකක් ආවොත් ඔන්න ඔය වගේ එන්නේ නිකන්. අනුක්‍රමණය. එකට වඩා අඩුයින් තමයි. y සමානයි භාගය x ධන 1 මේ ආකාරය. බිඳුවට වඩා වැඩි වෙනකොට ඔන්න ඔය මේ අත්ෙන් එන්න ඕන ඔන්න. භාගය x ධන 1. right? ඊළඟට x සමානයි අනිත් එක x ඍණ භාගය x ධන 1 මේ ආකාරයට එන්න ඕන. ඉතින් මේ අතු වලට සමීකරණ තියෙනවා පුතේ. දැන් මේ අත්තේ සමීකරණේ y සමානයි භාගය x ධන 1. මේ අත්තේ සමීකරණේ y සමානයි ඍණ භාගය x ධන 1. දැන් බලන්න මේ වක්‍ර දෙකේ ඡේද වක්‍ර දෙකක් එක වක්‍රයක් මේක. ඔන්න බලන්න මේ වක්‍රය තමයි එක වක්‍රය. අනිත් වක්‍රය මේක. මේ දෙකේ ඡේදන ලක්ෂය කියන්නේ එක ලක්ෂයක් මෙතන x සමානයි බිඳුව අනිත් ලක්ෂය මේක. ඉතින් දැන් මේක අපි ටක් ගාලා මෙතනම ලකුණු කරලා තියෙන නිසා හරි ලේසියෙන් විසඳන්න පුළුවන්. ඉතින් මේ දෙක අරගෙන විසඳන්න. එතකොට මේ ලක්ෂය කණ්ඩායමක් එනවා. අපි මෙතනට a කියලා දාමු මෙතන b කියලා ගත්තොත් ඒ ලක්ෂය කණ්ඩායමක් එන්නේ. ඒ කියන්නේ බිඳුව 1. දැන් මෙතන අපිට කියන්නේ මේ වක්‍ර දෙක එකම මේ වක්‍ර ඇඳලා ඒවයි ඡේදන ලක්ෂ හොයන්න කියලා කියන්නේ මේ ගැටලුවේ නේද? එහෙමනේ කියන්නේ. එතකොට ඡේදන ලක්ෂ හොයන්න බොහොම ලේසියෙන් ගන්න පුළුවන් මේකේ ප්‍රස්ථා ඡේදනයේ ලක්ෂ දෙකක් ඇති බව පෙන්නන. මේ ලක්ෂ වල x කණ්ඩායම් හොයන්න විතරයි. y කණ්ඩායම් හොයන්න කියන්නේ නැහැ. ඉතින් x කණ්ඩායම් හොයන්නේ මොකද කරන්නේ? මේ දෙක සමාන කරනවා නම් හරි. y සමානයි ඒකේ භාගය x ධන 1 සහ y සමානයි x ධන 1 x ඍණ 1. ඒතර භාගය x ධන 1 සමානයි x ඍණ 1. ඒතර මෙතන එනවා භාගය x සමානයි 2යි x සමානයි 4යි කියලා එනවා. x සමානයි 4 මෙතන රාජිස් කරනකොට y සමානයි 3යි කියලාත් එනවා. එහෙනම් අපිට b ලක්ෂයේ කණ්ඩායමක් එනවා 4,3 කියලා. 4,3 y කණ්ඩායමකත් ලිව්වා. ඉතින් y කණ්ඩායමක ඉල්ලලා නැහැ අපි. x කණ්ඩායමක 4. ඒ නිසා ඡේදන ලක්ෂ්‍ය වල x කණ්ඩායමක
x කණ්ඩාංක අපිට එන්නේ බිඳුව සහ 4. right බිඳුව සහ 4. පැහැදිලි? and I know unlessing. Oh. මේ අසමානතාවය සපුරා ලන එක්සි තාත්වික අගයන් සොයන්න. right? දෙවරක් එක්සින එක ඍණ දෙක කුඩා x. මේක පුතේ සකස් කරගන්න දැන් මේ විදිහට. දැන් මේක තමයි අසමානතාවය. මේක සකස් කරගන්න අපිට මේ දීලා තියෙන ප්‍රස්ථාර ඇසුරින් පේන විදිහට. මට මේ දෙක මේ පැත්තට දාලා මේ දෙක දකුණු පැත්තට දාන්න පුළුවන්. එතකොට අපිට එන්නේ x ඍණ 1 කුඩායි භාගයයි x ධන 1 කියලා. මේ මාපාංක x අපිට තියෙන්නේ දී ප්‍රස්ථාරයේ තියෙන මාපාංක x. හැබැයි මේකේ මාපාංක x නැතුව තියෙන්නේ. මේ පැත්තේ මාපාංකේ තියෙනවා මේ පැත්තේ මාපාංකේ තියෙනවා right එතකොට මේකේ මාපාංක x නැතුව ගන්නවා කියලා කියන්නේ y සමානයි භාගය x ධන එකනේ එතකොට අපිට ගන්න තියෙන්නේ මොකද්ද මාපාංක x නැතුව ගන්නවා නම් කොයි ප්‍රස්ථාරයද ගන්න වෙන්නේ මම මේ ප්‍රස්ථාරය y සමානයි භාගය x ධන එක කියන එක මේක ඔන්න ඕක මම මේ ආපස්සට දික් කරනවා ඔන්න විදිහට රතු පෑනේ ඔන්න ඕක මම මේක රතු පෑනෙන් අඳින්නම් මේක. right. දැන් මේ කියන්නේ දැන් හිතන්න මේ පැත්ත මේ කියන්නේ රතුයි. රතුයි කුඩා වෙන්න ඕනේ කළුයි නෑ රතුයි මේ පැත්ත සර්. මේ පැත්ත රතුයි. මේ පැත්ත රතුයි මේ පැත්ත කළුයි. මේ පැත්ත රතු පෑන් දානවා x ධන 1 මේ පැත්ත රතු පාටෙන් තියෙන්නේ මේ පැත්ත කළු පාටෙන් දැන් මේ තියෙන කළු පාටෙන් පෙන්වලා තියෙන ප්‍රස්ථාරය මේක කළු පාටෙන් පෙන්වලා තියෙන ප්‍රස්ථාරය මේ රතු පාටෙන් පෙන්වලා තියෙන ප්‍රස්ථාරය දැන් මේ කියන්නේ කළු පාට රතු පාට වක්‍රයේ කළු පාට වක්‍රයට උඩින් තියෙන එක තමයි මේ කියන්නේ right මේ රතු පාටවයි මේ පැත්ත. රතුවයි උඩින් තියෙන්න ඕනේ කළුවයි වලට වඩා. y කියන්නේ හැමතිස්සෙම මේ උසනේ සිරස් උසනේ ප්‍රස්ථාරය. තේරුණාද? ඒතර y උස කියන්නේ කළු පාට වක්‍රයට ගත්තොත් පල්ලෙහාන් තියෙන කළු පාට වක්‍රය රතු පාට වක්‍රයට පහළින් තියෙන මොන x අගේ පරාසයටද? එතකොට එන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ පරාසය. එතනින් පස්සේ හැමතිස්සෙම කළුවයි උඩින් තියෙන්නේ. කළුවයි පල්ලෙහාන් තියෙන්නේ කොයි ටිකද මේ බලන්න මේ අසමානතා ලකුණේ කුඩා පැත්තේ තියෙන්නේ කළු පාටවයි. කළු පාටවයි කියන්නේ මේ කළු පාටෙන් ඇඳලා තියෙන වක්‍රයේ තියෙන්නේ කොයි ටිකද? එතකොට මෙන්න මේ ටික. එතකොට එන්නේ මේ ටික. මෙතන අගේ අපි හෙව්ව 4යි කියලා. එහෙනම් මේකට උත්තරේ ඒ නිසා x සමානයි x කියන එක විශාලයි බිඳුව කුඩායි 4 වෙන්න ඕනේ. සමාන වෙන්නත් බෑ නේද? සමාන වෙන්න බෑ මොකද අපිට මේක අඩුයි කියලා තියෙනවා. සමාන ලකුණු නැහැ නේ සමානතා ලකුණු. ඒ නිසා මේක තමයි අගයන් කුලකය. අවශ්‍ය x අගයන් අසමානතාවය ගැලපෙන x අගයන් අසමානතාවය ගැලපෙන x අගයන් ඉන්නේ x කියන එක 0.4 අතර පිටන්න ඕනේ. පැහැදිලිද? අපිට කියන දේ මේකේ මේ තුන්වෙනි ගැටලුව බලන්න. ඒකේ පොදු පදේ ලියන්න කියලා කියනවා මේකේ. ax ධන b at x වල 20 වෙනි බලය තියෙන්නේ. ඒකේ පොදු පදේ.
කොහොමද පොදු පදේ ලියන්නේ? දැන් මේකේ පොදු පදේ අපිට ලියන්න පුළුවන්. අපි TR කියලා ගත්තොත් විශ්ව CR AX වල R B at X වල විශ්ව ඍණ R. දැන් අනිවාර්යයෙන් ලියන්න මේ ආකාරයට ලියන්න පුළුවන් පොදු පදේ. මේ ආකාර පොදු පදේ ලිව්වොත් R වල අගයන් එන්නේ R සමානයි 0 1 2 ඔය විදිහට යන්නේ. ඒතර අන්තිම අගය කීයද R වලට ගන්න පුළුවන්? 20. මේ දිලු 20. ඒතර පද කීයක් තියෙනවද මේතන? ඔක්කොම. පද කීයක් තියෙනවද මේක? බින්දුවේ ඉඳලා 20ට යනකොට පද කීයක් එනවද මෙතන? 21ක් එනවා පද. පද 21ක් තියෙනවා. දැන් යම් විශ්ේ මෙතන බලය 20ක් එනවා නම් පද 21ක් මේකට එන්න ඕනේ අනිවාර්යයෙන්. right? අනිත් ආකාරයට අපිට ඕන කෙනෙකුට මෙහෙමත් ලියන්න පුළුවන්. ඒක ටිකක් සංකීර්ණ එහෙම නොලියනවා නම් හොඳයි. මෙහෙමත් ලියන්න පුළුවන් කෙනෙකුට. UR සමානයි විශ්ව CR ඍණ 1 AX R ඍණ 1 B at X විශ්ව ඍණ R ඍණ 1 ඔය විදිහට ලියන්න පුළුවන්. එතකොට මේ ලියලා තියෙන R වෙනි පදේ. ඒ අපි සාමාන්‍යයෙන් ගණන් කරන්නේ එකේ ඉඳලානේ. අර අපි ශ්‍රේණි පාඩමේ ලියනවා වගේ. පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ ඒ ආකාරයෙන්. එතකොට මෙතන එන්නේ R සමාන 1 2 3 ඔය විදිහට ගිහලා n දාන 1 දක්වා එනවා. එතකොට මෙතන වෙනස් වෙන්නේ n R වලගේ එකේ සිට n දාන 1 දක්වා. ඔය විදිහට. පදෙන් තමයි. ඒක සාමාන්‍ය අපි කවුන්ට් කරන්න පටන් ගන්න එකෙන්නේ. නේද? බිංදුවේ ඉඳලා කවුන්ට් කරන්නේ නැහැ. ඒතර මේ අපි ද්විපද ප්‍රසාරණ දින අපි බිංදුවේ ඉඳලා ලියනවා. ඒතර පොදු පදේ ලියන්න පුළුවන්. ආරින් පදේ විදිහටත් ගන්න පුළුවන් පොදු පදය. එතකොට මෙතන අපිට මේ විදිහට ලියන්න පුළුවන් පොදු පදේ බිංදුවෙන් පටන් ගන්න. සාධාරණ පදේ. අපි මේකට කියන්නේ ඇත්තටම වඩාම සාධාරණ පදේ කියලා. right? සාධාරණ පදේ විදිහට මේ විදිහට ලියන්නත් පුළුවන්. මේ ආරින් පදේ ලියන්නත් පුළුවන් පොදු පදේ විදිහට. ශ්‍රේණි වල එන ආකාරයට. तो මෙතන R වෙනට R වෙන එක දාලා ලිව්වොත් මෙතන R සමාන 1 සිට n දාන 1 දක්වා. මෙහෙම ලිව්වොත් R සමාන 2. මේ ආකාරය අපිට හැසිරවීමට පහසුයි. right? හැසිරවීමේ පහසුවක් තියෙනවා මේක. right? ඒ නිසා මේක ලියන්න හැබැයි පළවෙනි එක තමයි අපිට යම් කිසි දෙයක R සමාන 3 කියලා ආවනම් ඒ කියන්නේ අපිට ඇවිල්ලා තියෙන 4 වෙනි පදේ. අපි ඒක අතින් දාලා දෙන්න ඕනේ. එකක් වැඩි කරලා. අපිට R සමානයි 5 කියලා ආවනම් ඇත්තටම තියෙන්නේ අපි කියවෙන්නේ 6 වෙනි පදේ. right? ඔය ආකාරය. ඒක දැන් මෙතන අපිට මේක තව ඊට පස්සේ සුළු කරන්න පුළුවන්. නියත ටික වෙන් කළා මේ පදේ. එතකොට විශ්ව CR අපිට ගන්න පුළුවන් AR B වල විශ්ව ඍණ R වැඩි කිරීම XR X වල ඍණ 20 ධන R කියලා. ඔය X වල ඍණ බලයක් තියෙන ඒක උඩට ගෙනාවා. ඒක ඍණ 20 ධන R කියලා එනවා. එතකොට මේක අන්තිමට අපිට සුළු වෙනවා. විශ්ව CR AR B විශ්ව ඍණ R X වල 2R ඍණ 20 කියලා සුළු වෙනවා. 2R ඍණ 20. මේකෙදි දැන් අපිට දැන් මේ ඉල්ලලා තියෙන ක්‍රමයට අපිට කෙලිම ඇවිල්ලා නැහැ. නමුත් අපිට ඒ එන විදිහට ලියා ගන්නත් පුළුවන්. right? කෙලිම ඇවිල්ලා නැහැ. ඒක වැදගත් අපි අපිට මේක මේ පද දෙක මාරු කරලා ලියන්න පුළුවන් කියන එකත් අපිට අපේ හිතේ තියෙන්න ඕනි. තේරුණාද? දැන් මේ ක්‍රමයට එන්නේ නැහැ නේ මේක. තේරුණාද? ඒතකොට අපිට පුළුවන් මේක ලියන්න
මේ විදිහට ලියන්න පුළුවන්. මොකද කරන්න ඕනේ මෙන්න මේ පද දෙක මාරු කරන්න මේ දෙක. මේක මෙතනට දාලා මෙතනට මේක මෙතනට දාන්න. right? එහෙම ලියන්න පුළුවන්. right? දැන් අපි මේ කෑල්ල ඔහොම තියමුකෝ පොඩ්ඩක්. මෙහෙම තියලා right? ඒ ටික තියලා දැන් අර මොකද අපිට දැන් මෙතනින් අර ගෙලින්ම අර විදිහටයි මෙතන තියෙන 2r ඍණ 20 කියලා තියෙනවා. මේක අනිත් පැත්තට මාරු වෙලා එනවා මේ පද දෙක මාරු කරපු ගම. තේරෙනවද? ඒක අපිට එහෙමත් ලියන්න පුළුවන්. tr. ඒ කියන්නේ මෙතනත් අපිට මාරු කරලා b at x මෙතනට දාලා a at x මෙතනට දාන්න පුළුවන්. તો tr ලියුවොත් අපිට එන්නේ 20cr ඒක එහෙම වෙනවා. ax b at x විශ්වරිනාර ax sorry bxr ax වල විශ්වරිනාර ඔය විදිහට right ඒතකොට මෙතන ඇත්තටම කියන b at x වල බලය වැඩි වී යනවා ax වල බලය අඩු වී යන විදිහට ලියන්නත් පුළුවන් තේරෙනවද ඔය විදිහට මාරු කරලා ලියන්න දැන් මේක අපි සුළු කරලා ගත්තොත් 20cr b වල r a වල විශ්වරිනාර x වල ඍණාර x වල විශ්වරිනාර. ඒතර අපිට එනවා 20 මේක සුළු කරලා ගත්තන් පස්සේ 20cr br a විශ්වරිනාර x වල විශ්වරින 2r ඔන්න ඔය ආකාරයට එනවා. තේරෙනවද? දැන් බලන්න අර ක්‍රමයට වගේ අපිට එනවා. දැන් අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ විශ්වරින 2r කියන එක මේක පදේ තියෙනවා. විශ්වරින 2r කියන එක තියෙනවනේ මෙතන මේ. අපිට තියෙන විශ්වරින 2r විශ්වරින r කියලා තියෙන්නේ නේද? විශ්වරින r. ඒක නම් පුතේ මට පේන හැටියට මේක වැරදිලා වගේ. විශ්වරින r අපි ගත්තු r සහ ඒගොල්ලන්ගේ ගත්තු r කියන එක වෙනස් කියලා පැහැදිලිවම පේනවා මෙතන. 22 ඍණාර 20 ඍණාර කියලා තියෙන්නේ. අපිට මෙතන x සංගුණකේ ඍණ 2r කියලා නෙන්නේ. ඒක නිසා අපි මොකද කරන්නේ අපිට පුළුවන් මේ ආකාරයට මේක k වලින් දාගන්න පුතේ. අපි මේ ඩමි ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ අපි රනින් ඉන්ඩෙක්ස් එක k වලින් දාගන්න. එතකොට අපිට ඕන විදිහට දෙන්න පුළුවන්. එතකොට මෙතන k විශ්වරිනකේ k වලගේ බිඳුවේ සිට 20 දක්වා වෙනස් වෙනවා. ඒක පළවෙනි. ඒක අපි මුලින්ම නිරීක්ෂණය කරගත්තා නම් හොඳයි. එකපාරටම නිරීක්ෂණය කරගත්තොත් අපිට ඒගොල්ලන්ගේ ආහාරකෙන් යන්නේ නැතුව මේ ඒගොල්ලොත් ඇත්තටම වැරදි. මේ වගේ පැටලිලක් කරන්න හදන එක. මේ ගැට්ටුවේදී මොකද ආහාර සාමාන්‍යයෙන් අපි රනින් ඉන්ඩෙක්ස් එකට පාවිච්චි කරන්නේ නේද? එතකොට දැන් එකපාරටම අපිට වෙනසකට යන්න බෑ එකපාරටම නේද? එතකොට දැන් අර ඒගොල්ලෝ එමුනම් අපිට මොනවා හරි ලැම්ඩා හරි මොනවා හරි මේ වගේ එකක්වත් දාලා දුන්නා නම් ඕන ටක් ගාලා අපි ආර්නේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නේද? ඒතර අපිට ආර්නේනුත් නේද? ඒගොල්ලන්ගේ ආර්නේනුත් හරි කමන්නේ එහෙම දෙනවා පටලවන්න ගැටලු දෙනවා බොහෝ වෙලාවට. ඒතර අපිට තියෙන්නේ මේ k වලින් යන්න පුළුවන් මේ විදිහට. k වලින් ගන්න. right? k වලින් අරගෙන එතකොට k වලගේ බිඳුවේ සිට 20 දක්වා එන්නේ. ඒතර මෙතන අපිට තියෙන්නේ විශ්වරින r කියලා. එහෙනම් අපිට මෙතන සමාන කරන්න මෙතන විශ්වරින දෙකක් k සමාන කරන්න 2r විශ්වරින r වලට. එතකොට මොකක්ද වෙන්නේ? k සමානයි r බෙදීම 2 කියලා එනවා. ඊළඟට අපිට තියෙන විශ්වරින 22 ඍණ r තියෙනවා නේද? ඊළඟ විශ්වරින 2යි k සමාන කරන්න 22 ඍණ r වලට. මේ x වල බලය අපි අතනින් උපුටා ගන්නෙ. ඒක ගත්තොත් අපිට එන්නේ මෙතන k සමානයි r බෙදීම 2 ඍණ 1 කියලා එනවා මේ ආකාරයට. තේරුණාද? k වලට ගන්න පුළුවන් අගයන් දෙක එනවා අපිට. k වලට ගන්න. તો k වලට r බෙදීම 2 දාන්න පුළුවන්. r බෙදීම 2 ඍණ 1යි දාන්න පුළුවන්. right? તો r බෙදීම 2යි r බෙදීම 2 ඍණ 1යි දැම්මනම් k වලට අපිට මේ සංගුණක දෙක ගන්න පුළුවන්. right?
එහෙමනම් අපි මේකට උත්තරේ දෙන්නේ කොහොමද? අපෙන් අහන්නේ මේ පද කුමන පද වේදයි නිර්ණය කරන්න. එහෙනම් මොකද අපිට කියන්න තියෙන්නේ මේක? මේ කියන්නේ ඒගොල්ලෝ දීපු වචන වලින් කියනවා නම් මේ තියෙන්නේ දක්වා ඇති පද දෙක ආර් බෙදීම ඍණ 1 වන සහ ආර් බෙදීම 2 පද වේ. තේරෙනවද? ආර් බෙදීම 2 ඍණ 1 සහ ආර් බෙදීම 2 පද වේ. හරි? ඔන්නේ පද දෙක තමයි මේ දක්වා ඇති පද දෙක. ඒත් එච්චරයි අපිට කියන්න තියෙන්නේ. මේ පද දෙක කුමන පද කියලා අහලා තියෙන්නේ. පැහැදිලිද? දුවේක. පැහැදිලිද? පී වල අගේ ඈ? පී වල අගේ හොයන්නද? පී වල අගේ හොයන්න කියලා නෑ දුවේ. හරි. පී වල අගේ හොයන්න කියලා ඕන හොයන්න පුළුවන් පී වල අගේ. අතන පී වල අගේ ගන්න ඒක K වෙනුවට පී අදාළ ආට වල ආර් බෙදීම දෙක දාලා ගත්තා නම් හරි. තේරෙනවද? ඒ අගේ දැම්මම පස්සේ ඉතින් ආර් පද වලින් මෙන්න සිම්පල් ආර් කියන එක ඒගොල්ලෝ දීපු දන්නා ආගයක් කියලා හිතාගෙනයි මේ ගැටලුව කරන්න වෙන්නේ. හරි? එතකොට අතන P වෙලාගේ ගන්න පුළුවන් අර සංගුණ කොටසට K වෙනුවට R බෙදීම දෙක දාන්න එක අගයක් ගන්න. අනිත් එක ගන්න පුළුවන් K වෙනුවට R බෙදීම දෙක ඍණ එක දාලා ගන්න. ඒක. එතකොට P අගයන් දෙකත් අපිට හොයන්න පුළුවන් ඕන. අපිට අවශ්‍ය නැහැ ඒක. ඒක ඉල්ලලා නැහැ ඒගොල්ලෝ. වැදි. ඒගොල්ලෝ ඉල්ලලා නැහැ. හැබැයි AP සහ P AP BP right AP BP ආකාරයටත් මේ පද දෙක සෙට් කරන්න පුළුවන්. එහෙම සෙට් කරන්න පුළුවන් එතකොට. P වලගේ අදලා දෙන්න ඕන නම් ඉල්ලලා නැහැ ඒගොල්ලෝ. කුමන පද වේදයි කියලා අහන්නේ. මෙතනට අපි එකක් එකතු කරලා ගන්න ඕනේ. එකක් එකතු කරාන් පස්සේ මේක R බෙදීම 2 වෙනවා. මේක R බෙදීම ධන 1 වෙනවා. ඒ හැමතිස්සෙම එකක් වැඩි නේ. එක මෙතන එක කියනකොට දෙවෙනි පදේ. දෙක කියනකොට තුන්වෙනි පදේ. එහෙනම් මෙතන අපිට R බෙදීම 2 ඍණ 1 කියනකොට මේකට එකක් එකතු කරලා ගන්න ඕනේ. ඒ කියන්නේ R බෙදීම 2 වන පදේ සහ ඊළඟ පදේ ඇවිල්ලා මේ R බෙදීම 2 පදේ කියන්නේ R බෙදීම 2 දාන 1 වන පදේ. ඒ කියන්නේ කිවෙනි පදේද කියන පැහැදිලිව දක්වන්න පුළුවන්. R බෙදීම 2 වන සහ R බෙදීම 2 දාන 1 වන පදේ තමයි පද දෙක. තේරෙනවද? අපි එකක් එකතු කළා. මොකද අපි සාධාරණ පදේ නිවි මෙතන බිඳුවෙන් තමයි පටන් ගන්න. බිඳුවෙන් ඉඳලා තමයි ගණන් කරන්නේ. ඒක බිඳුව කියනකොට පළවෙනි පදේ එන්නේ. එක කියනකොට දෙවෙනි පදේ එන්නේ. පැහැදිලිද? right? ඒ ආකාරයට පොඩ්ඩක් වෙනස් කරලා අගේ අවසානයේදී ප්‍රකාශ කරන්න ඕනේ ඒ ආකාරයට. හරි? මේ කියන්නේ ඒ කට්ටිය කියන ආකාරයට පද දෙක සෙට් කරන්න පුළුවන්ද කියන එක නම් ෂුවර් නෑ. පොඩ්ඩක් දෝෂයක් තියෙනවා වගේ පොඩ්ඩක් බලන්නකෝ ඒක කොට. 6ක් AP 6 වෙනුවට B තමයි එන්න ඕනේ මං හිතන්නේ. BP පොඩ්ඩක් බලන්න ඒක මං හිතන්නේ එහෙම සෙට් කරන්න බෑ. නමුත් ඒක අවශ්‍ය නෑ අපිට මෙතන. පද ටික ලියන්නේ X පදේ දිහා බලලා ලියතයි පද දෙක මොන පද දෙකද කියන එක. නමුත් මේ ආකාරයට පද දෙක සෙට් කරලා P අගය ගන්න පුළුවන් කමක් නෑ මේකේ. හතරවෙනි ගැටලුවේ පුතේ මේකේ බලන්න Z කියන සංකීර්ණ සංඛ්‍යා දෙක දන IB කියන එක මේ මාපාංක සමානතාවයේ ආදේශ කරලා බලන්න. තෘප්ත වෙනවද කියලා. අපිට බොහොම ලේසියෙන් පෙන්වන්න පුළුවන් තෘප්ත වෙනවා කියලා මේක. right? අපි Z දන එක මාපාංකය ගත්තොත් මේකට දැම්මොත් දෙක දන IB ධන 1 ඒ කියන්නේ 3 ධන IB මේ කියන්නේ 9 ධන B වර්ගයේ වර්ගමූලය. right? ඊළඟට අපි Z - 5 මාපාංකයට මේකට ආදේශ කරුවොත් 2 ධන IB ඍණ 5
මේ කියන්නේ IB ඍණ 3 මාපාංක. මේකෙත් එන්නේ අපිට 9 ධන B වර්ගයේ වර්ගමූල. ඉතින් මේ දෙක සමානයි. එම නිසා Z ධන 1 මහාපාංකය සමානයි Z ඍණ 5 මහාපාංකය. දෙක ධන IB කියලා කියන්නේ විසඳුමක් වෙනවා. අපි මේක වෙන විදිහකට බැලුවොත් අපි දන්නවනේ මේ කියන්නේ මේක ඩිස්ටන්ස් ෆෝමියුලා එක. දුර සූත්‍රය දුර ලක්ෂ දෙකක් අතර දුර දැක්වෙන්නේ මේකෙන්. මේකෙනුත් දැක්වෙන්නේ ලක්ෂ දෙකක් අතර දුර. තේරුණාද? તો ලක්ෂ දෙකක් අතර දුර ගත්තන් පස්සේ අපි OXY තලයේ මොකද්ද මේ ලක්ෂ දෙක? ලක්ෂ දෙක. right? මෙතන බලන්න මේ තියෙන්නේ විචාල ඉසත් කියන්නේ විචාල්‍ය ලක්ෂය. එක කියන්නේ අචල ලක්ෂය ඍණ එක. අපි ඉසත් ඍණ නෝට් ආකාර කියලා බලන්න ඍණ ලකුණක් මෙතන ඉතුරු කරලා ගන්න ඕනි. ඍණ ලකුණක් ඉතුරු කරලා අපි ඩිෆරන්ස් එකක් විදිහට මෙතන තියා ගන්න අන්තරයක් විදිහට. එතකොට මෙතන තියෙන්නේ ඉසත් ඍණ එක. එතකොට ඍණ එක තමයි එක ලක්ෂයක් ඉන්නේ. මෙතන ඍණ එක. right? මෙතන තියෙන්නේ ඉසත් ඍණ 5. එතන 5 තමයි අනිත් ලක්ෂය. 5. right? දැන් මේ කියන්නේ මේ ලක්ෂ දෙක ඉසෙත් මේ ඍණ එක ලක්ෂයටයි 5ටයි සමතුලින් පිහිටි ලක්ෂයන්ගේ පතේ මොකක්ද දෙන්න ඕනේ මේ ලක්ෂ දෙකේ ලම්බ සමච්ඡේදකේ නැත්නම් perpendicular bisect එක වෙන්න ඕනේ perpendicular bisect එක. ඒ කියන්නේ මේ දෙකේ මධ්‍ය ලක්ෂය මොකද්ද? 2 ආරය. ඔන්න ඒ රේඛා. මේක තමයි පතේ. එතකොට මේකෙන් අපිට නිරූපණය කරන්නේ මොකද්ද? මේකේ නිරූපණය කරන්නේ මේ තමයි ඉසෙත් ධන 1 මහාපාංක ඉසෙත් ඍණ 5 මහාපාංක කියන එක. පැහැදිලිද? මේක තමයි පතේ. તો ලම්බ සමච්ඡේදය ගත්තා නම් හරි. ඉතින් පැහැදිලිව මේ හැම ලක්ෂයකම x කණ්ඩාංකේ 2නේ. ඒගොල්ලෝ ඒක තමයි 2 ධන IB තෘප්ත වෙනවාද කියලා ඇහුවේ. මේ ඕනම ලක්ෂයක් 2 ධන IB ආකාරයට ඒ කියන්නේ y කණ්ඩාංක විතරක් වෙනස් වෙනවා. x කණ්ඩාංකේ 2 තියාගන්න. ඒක ඇහුවේ මේකේ 2 ධන IB තෘප්ත වෙනවා කියලා පෙන්නේ. ඒතකොට මේ තියෙන්නේ ලම්බ සමච්ඡේදකේ පතේ. right? ලම්බ සමච්ඡේදය තමයි මේ දක්වලා තියෙන ලම්බ සමච්ඡේදකේ සමීකරණය. මේ සරල රේඛාවක් සමීකරණයක් දක්වලා තියෙනවා. පැහැදිලිද? ওই විදිහට අපිට ඕනම සරල රේඛාවක් දක්වන්න පුළුවන්. තේරුණාද? විවිධ සරල රේඛා දක්වන්න පුළුවන් මේ විදිහට තෘප්ත වෙන විදිහට. તો දැන් මෙතනින් අපිට කියන්නේ දැන් බලන්න පුතේ දැන් ඊළඟට ඒගොල්ලෝ කියන මෙන්න මෙහෙම එකක් අසමානතාවයක් දීලා. ඉසෙත් මාපාංක ධන 1 කුඩා හෝ සමානක් තියෙන කුඩා හෝ සමානයි මාපාංක ඉසෙත් ඍණ 1. ඉසෙත් ඍණ 5 මාපාංක. මෙතන සමානතාවයක් තියෙනවා. දැන් බලන්න මේ ඍණ එකේ ඉඳලා තියෙන දුර පහේ ඉඳලා තියෙන දුරට වඩා අඩු වෙලා තියෙන්න ඕනේ. අඩු වෙන්න නම් මොකද වෙන්න ඕනේ? දැන් බලන්න මේ පැත්තට එන්න ඕනේ මේ දුර. දැන් අපි මේ හරිය ගත්තොත් බලන්න මේ පැත්ත. අපි මේ පැත්තේ කොහොම රේඛාවක් ගැහුවොත් මේ දුර අඩුයි මේ පැත්ත. පැහැදිලිද මේ? මේ පැත්ත අඩුයි. මේ දුර වැඩි වෙනවා නේ. මේ දුර අඩු වෙනවා එතකොට. කොහොම. ඒ විතරනේ මේ රේඛාව මේ පැත්තේ. මෙන්න මේ කෑල්ල ඔක්කොම මේ ටිකේ. right? මේ ටිකේ ඇවිල්ලා ඒ අවශ්‍යතාවය ගැලපෙනවා. හැමතිස්සෙම 5ට වඩා වැඩි දුරකින් පිහිටන්නේ. ඊළඟ මේ පැත්ත ගත්තොත් බලන්න මේ රේඛාවක් ගන්න මේ දුර වැඩිනේ මේ දුරට වඩා. නේද? මේ දුර වැඩි මේ දුර වඩා. එතකොට මේ පැත්ත අනිත් එක තමයි මේ පැත්ත. එතකොට මේ කියන්නේ මොකද්ද? මේ අසමානතාවයෙන් එන්නේ කෙලින්ම මේ x සමානයි 2 රේඛාවෙන් වම් පැත්ත සියලුම ටික තමයි මේ පෙන්නලා තියෙන්නේ. වම් පැත්ත සියලුම ලක්ෂ. ඊට අමතරව ඒගොල්ලෝ සරල රේඛාවක සමීකරණයක් දීලා තියෙනවා. භාග රේඛා දෙකක් දින එකක් බිංදු ඉසෙත් ඍණ 1. ඉසෙත් ඍණ 1 කියලා කියන්නේ ආග් ඉසෙත් ඍණ 1 less than equals pi/4. ඉසෙත් ඍණ 1. මෙතන තමයි 1 තියෙන්නේ. ආග් ඉසෙත් ඍණ 1 less than අපි ආග් ඉසෙත් ඍණ 1 සමානයි pi/4 කියන රේඛාව එන්නේ මෙන්න මේ ආකාරයෙන්.
මේ ආකාරයට එන්නේ. මෙතන මේ ලක්ෂය නැහැ. මේ ලක්ෂය අතහැරලා මේ ආකාරයට එන්නේ. මේ තමයි ආක් ඉතින් දින එක සමානයි පයි විදිම හතර. මේ අපි ඕන තරම් ඇදලා තියෙනවා නේද? භාග රේඛ. right? මෙතන මූලය. ඒතර x සමාන 1 හරහා මේක අංශක පයි විදිම හතර කෝණයක් සාදන රේඛාව. ඒතර ආදිශය තමයි බිඳුව කියන්නේ මේක. මේ රේඛාව. ඒ දෙක අතර මෙන්න මේ ප්‍රදේශය තමයි ඔය කියන්නේ. right? මේ උස කොච්චරද එතකොට? මේ උසත් 1යි. මේක පයි විදිම හතර කෝණයයි. මේ ටිකත් 1යි. මේ ටිකත් 1යි. මෙන්න මේ අපෙන් අහන්නේ මෙන්න මේ ආශ්‍රිතාව ගැලපෙන අසමානතා එක විට සපුරාගෙන සියලුම සංකීර්ණ සංඛ්‍යා ආගම් සටහනක අඳුරු කරන්න විතරයි. අඳුරු කරලා ඕන වර්ග බලයත් හොයන්න පුළුවන්. මෙන්න මේ ටික. මේ ටික විතරක් හරියටම අඳුරු කරලා පෙන්නන්න ඕන ඔන්න ඒ ටික. මම දැන් මේක හැමතැනම අඳුරු කරලා ඒක ඔක්කොම අඳුරු කරන්න එපා. ඔන්න ඒ ටික. මේ ටික විතරක් හොඳට ලස්සනට ඇඳලා පින්තුනේ. මම දැන් මේ පාට කිරිපිටට පැහැදිලි කරන්නේ ඒවා පාට කරන්න එපා. අපි අවබෝධයට විතරයි ගන්නෙ. එතකොට දැන් මේ එක ප්‍රදේශයක් ඇවිල්ලා මෙන්න මේ රේඛා දෙකෙන් ඇතුළත තියෙන ප්‍රදේශය අනිත් ප්‍රදේශය මේ රේඛා මේ පැත්තේ තියෙන ටික. ඒ දෙකටම පොදු ටික ඇවිල්ලා මෙන්න මේ ත්‍රිකෝණය. right? පැහැදිලිද ඒක? අදුග කියනවා. අපි පස්වෙනි ගැටලුව ගත්තොත් පුතේ දැන් මේක සීමා ගැටලුවක් ඒ විතරන්නේ දකුණක් සීමාව සොයන්න තියෙන්නේ මේ ගැටලුවේ. එතකොට දැන් අලුත් සිලබස් එකට වමස් සීමා දකුණක් සීමා ඇතුළත් කරපු නිසා තමයි මේ ගැටලුව අහලා තියෙන්නේ. right? හැබැයි ඒත් මං හිතන්නේ නැහැ විභාගෙට නම් අහයි කියලා වමස් සීමා දකුණක් සීමා ගැටලුවක්. ඒ සාමාන්‍ය සීමා ගැටලුවක් හදාගන්න පුළුවන් නම් හරි. සාමාන්‍ය මට්ටම. අපි ඒ වුණත් බලමු මේ කොහොමද කරන්නේ කියලා. ඔව් කියන්නේ. ඔව්. පොසිටිව් පැත්තෙන් එනවා කියන්නේ මේ පොසිටිව් කියන්නේ දකුණේ ඉඳන් එන්නේ. ඔව්. දකුණෙන් එක කරා ළඟා වෙනවා දකුණු පැත්තෙන්. එතකොට පොසිටිව් පැත්තෙන් නේ. එතකොට පොසිටිව් පැත්ත. එතකොට එන්නේ මේ ආකාරය. දැන් අපි හිතමු මේක x සමානයි එක කරානේ. එතකොට එක මේ සංඛ්‍යා රේඛාවේ එක තියෙන මෙතන නම් මේ පැත්තෙන් තමයි ළඟා වෙන්නේ මේ ආකාරයට. මේ පැත්ත. මේ එක මෙතන මේ පැත්තෙන් වෙන්නේ මෙතනට. මේ පැත්තෙන් ඇවිල්ලා බලනවා සිතේ කොහෙටද යන්නේ කියලා. right? දැන් මේකේ මේ මෙතන එක ධන කියලා කියන්නේ ධන පැත්තෙන් ළඟා වීම කියන එක. මෙතන ඍණ ලකුණ තිබ්බනම් ඍණ පැත්තේ සීමාව සොයන්න තියෙන්නේ. දැන් මෙතන අපිට හොයන්නේ දකුණත් සීමාව. right? දකුණත් සීමාව තමයි හොයන්න තියෙන්නේ. දකුණ සීමාව. ධන තිබ්බොත් දකුණ සීමාව. කියන්නේ මේ පැත්තෙන් ළඟා වෙනකොට මේ සිද්ධ. ඉතින් මේක වැඩි හිතන්න එපා. ඉස්සෙල්ලා මේක සුළු කරගෙන ඉන්න පොඩ්ඩක්. මෙහෙම තීද්දි අපිට මුකුත් හිතන්න බෑනේ. right? එකයට වර්ගමූල අනිනාකාරයක් පැහැදිලිවම තියෙනවා. බිඳු බෙදීම් බිඳුවක් එනවා අපිට. right? ඒ නිසා අනිනාකාරයක් මෙතන තියෙනවා. මේක අපි සුළු කෙරුවොත් 3x ධන 3 ඍණ 2x ඍණ 4 එයට x ධන 2 x ධන 1. right? ඒතර අපිට මේකේ මෙතනින් පද වලින් වෙන් කර ගන්න අනිනාකාරයට හේතු වෙන පද. මෙතන උඩ අපිට ගන්න පුළුවන් x ඍණ 1 යට වර්ගමූල x ඍණ 1 එකයට x ධන 2 x ධන 1. එතකොට මෙතනින් අපිට මේකත් අපිට තවත් සාධක වලට වෙන් කර ගන්න පුළුවන්. x න් 1 වර්ගමූලය x ධන 1 වර්ගමූලය යට x න් 1 වර්ගමූලය 1 යට x ධන 2 x ධන 1. මෙතන එක ධන ඩෙල්ටා හැමතිස්සෙම දකුණක් සීමාව සොයනකොට අපි ආදේශයක් දාන්න ඕන මෙන්න මේක එක ධන ඩෙල්ටා කියලා.
හැබැයි මෙතන ඩෙල්ටා ධන. ඩෙල්ටා ධනෝ තියාගෙන අපිට ගන්න පුළුවන් එක ධන ඩෙල්ටා. එතකොට මෙතන එකට වඩා වැඩිය කියන්නේ එක ධන ඩෙල්ටා මිනිස්සු නියෝජනය කරන්නේ. දැන් x වෙනුවට දාන්න x සමාන එක ධන ඩෙල්ටා දාලා ඩෙල්ටා බිඳුව කරා යවන්න. ඒක තමයි වම දකුණ සීමාව ගන්නවා කියන්නේ. හැබැයි මෙහි ඩෙල්ටා විශාලයි බිඳුව. උච්චරයි කරන්නේ 아무තු මහ ලොකු දෙයක් නැහැ වමස් දෙයක්. දැන් අපිට වමස් සීමාව ගන්නවා නම් මෙතන එක ඍණ ඩෙල්ටා ආදේශ කරන්න ඕන x වෙනුවට. එතකොට එක ඍණ ඩෙල්ටා කියන එක එකට වඩා අඩුයිනේ. හැබැයි ඩෙල්ටා ධනෝ තියාගෙන ඒත් බලන්නේ. එක ඍණ ඩෙල්ටා ආදේශ කළා ඩෙල්ටා ධනෝ තියාගෙන ඩෙල්ටා බිඳුව කරා යවනවා. රයිට්? එතකොට ඩෙල්ටා ධන ඇම්රිසම් ඩෙල්ටා ධනෝ තියාගෙන අපි වම සීමාව ගන්නකොට මෙතන එක ඍණ ඩෙල්ටා දාන්න ඕනි. දකුණ සීමාව ගන්නකොට එක ධන ඩෙල්ටා දාන්න ඕනි. පැහැදිලිද? එතකොට මෙතනින් අපිට එන්නේ ලිමිට් x ඩෙල්ටා බිඳුව කරා යන විට දැන් ඩෙල්ටා වලට ඔක්කොම හැදෙනවනේ නේද? එතකොට මෙතන එන්නේ අපිට එක ධන ඩෙල්ටා ඍණ එක. දැන් ඩෙල්ටා ධනයි කියලා දන්නවා අපි ඈ. මෙතනත් අපිට එන්නේ එක ධන ඩෙල්ටා ධන එක. එයාට එක ධන ඩෙල්ටා ඍණ එක. එකයට එක ධන ඩෙල්ටා ධන දෙක එක ධන ඩෙල්ටා ධන එක. උච්චරය කරන්නේ. දැන් බලන්න මෙතන එන්නේ අපිට ලිමිට් ඩෙල්ටා බිඳුව කරා යනකොට මෙතන 1 කැපෙන මෙතන වර්ගමූල ඩෙල්ටාට වර්ගමූල ඩෙල්ටා. දැන් තාම අපි ඩෙල්ටා බිඳුවට යවලා නැහැ. මෙතන දෙක ධන ඩෙල්ටා. සර් මේ ඔව්. සර් මේ x minus 1 half කිව්වම x minus 1 half එක උඩට මෙතන half මෙතන මයිනස් එකම එකේ වර්ගමූලය ඉන්නේ. ධන නේ වර්ග දෙක අන්තරේ නේ සෝඩි මට වැරදුනා ඒක. හරි පුතා හරි. ඔහොම එන්නේ නේද? හරි. ඔන්න ඔහොම එන්නේ. මෙතනත් එන්නේ එතකොට ඩෙල්ටා විතරයි. මෙතනත් මූල ඩෙල්ටා. එයාට මෙතන එන්නේ 3 ධන ඩෙල්ටා 2 ධන ඩෙල්ටා. ඔන්න ඒ විදිහට එන්නේ. දැන් මේ පැහැදිලි ඩෙල්ටා අසමානයි බිඳුව කියලා මේ දෙක කපා හරින්න පුළුවන්. ඩෙල්ටා අසමානයි බිඳුව කියලා අරගෙන. ඊට පස්සේ මොකද කරන්නේ? ඩෙල්ටා බිඳුවට යවන්නේ. දැන් ඩෙල්ටා බිඳුවට යනකොට වර්ගමූල ඩෙල්ටා මොකද වෙන්නේ? බිඳුවට යනවා. එතකොට මොකක්ද එන්නේ මෙතන? උත්තරේ. මෙතන එන්නේ උඩ බිඳුව එන්නේ යට 6 එන්නේ. 6 බෙදීම් බිඳුව බිඳුවයි. તો සීමාව දකුණ සීමාව බිඳුවයි එන්නේ. මෙතන ඩෙල්ටා එකේ එන්නේ මෙතන. ඩෙල්ටා. පැහැදිලිද? දකුණ සීමාව බිඳුව. ඔය විදිහට උනා වම සීමාව හොයන්නත් පුළුවන්. වම සීමාව ගන්න පුළුවන් ගන්න නැහැ මේකේ. වම සීමාව ගත්තොත් අනිනාකාර අපිට සංකීර්ණ සංඛ්‍යාවක් වෙනවා නේද? එතකොට ඍණාගයක වර්ගමූලයක් වෙනවා එතකොට. ඍණ ඩෙල්ටා වල. right? ඒත් අපිට සීමාව ගන්න පුළුවන් i පදත් එක්ක අරගෙන හරි. ඒතකොට අපි සාමාන්‍ය මේ සීමා ගැටළු හොයන්නේ තාත්වික අගයන් වලට නේද? ඒතකොට අපි බලාපොරොත්තු වෙන්නේ දෙපැත්තටම හරියන්න ඕනේ යගේ. කොහොමද ඒත් බිඳුව එනවා බිඳුව ගන්න පුළුවන්. ඊළඟට 6 වෙනි ගැටලුව ගන්න අපිට වක්‍රයක් දීලා තියෙනවා. ඒක x අක්ෂය වටා සම්මිතිකයි. ඕනම වක්‍රයක් x අක්ෂය වටා සම්මිතිකද කියලා බලන්න පුළුවන්. y වෙනුවට ඍණ y දැම්මන් පස්සේ ආපහු ඒ වක්‍රයම එනවනම් y වෙනුවට ඍණ y දැම්මම ඒකම එනවනේ. එහෙනම් මේක x අක්ෂය වටා සම්මිතිකයි මේ වක්‍රය. අනිත් පැත්තේ කියනොත් වක්‍ර දෙකක් තියෙනවා. ඍණ වක්‍රය y සමානයි ධනෝ ඍණාකාරට වක්‍ර දෙකක් ලබා ගන්න පුළුවන්. ඒ වක්‍ර දෙක සමීකරණ තමයි මෙතන තියෙන්නේ. right? දැන් මේක ගත්තොත් ඇත්තට මෙතන වක්‍ර දෙකක්. දැන් මෙතන අපි y වෙනුවට අපි ඍණ y දැම්මොත් මොකද වෙන්නේ? මේක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේක x අක්ෂය වටා සම්මිතික වක්‍රයක් මෙතන ඉන්නේ අපිට. x අක්ෂය වටා සම්මිතික වක්‍රය. ඉතින් අපිට ඒවා කියන්නේ අපිට කියන්නේ මේක අවකලනය කරන්න කියලා. එක්සිස්ටිං අවකලනය 3ක් a 2ක් y dy/dx සමානයි 2x x ධන a ධන x වර්ගය
වැඩි කිරීම 1. මෙතන අපිට එන 3x වර්ග ධන 2ක් xa කියලා. යට 6ක් ay කියලා එනවා. මේක තමයි dy/dx. මෙතන අපිට xy ලක්ෂය දුන්නා නම් ඕනම ලක්ෂයකදී අපිට පුළුවන් මේ අවකල සංගුණකේ හොයන්න. ඔව්. Sir, මේ multiplication and differentiate කරද්දි ඉස්සෙල්ලාම right side එක නේද යන්නේ? එතකොට මේ අපිට dy/dx වල මේ දෙකක් ලක්ෂය ආදේශ කරන්න. ආදේශ කරුවන් පස්සේ අපිට එන්නේ මේ ආකාරයට 16ක් වර්ගය 12ක් වර්ගය 4 බෙදීම 3යි කියලා අනුක්‍රමණය එන්නේ. දැන් මේ ස්පර්ශකයේ අනුක්‍රමණය ආවෙන ස්පර්ශකයේ සමීකරණය මොකක්ද එන්නේ? කොහෙද යන්නේ? y නේ 2ක් යට x නේ 2ක් සමානයි 4 බෙදීම 3යි. ඒකට අපිට එන 3ක් y ඍණ 6ක් a සමානයි 4යි x ඍණ 8ක් a. 3ක් y ඍණ 4යි x ධන 2ක් a සමානයි 0. මේක තමයි ස්පර්ශකයේ සමීකරණය. right? ස්පර්ශකයේ සමීකරණය. මේ ගානේ තව හදන්න තියෙනවද පුතේ? තව හදන්න දෙයක් තියෙනවද මේකේ? y සමාන x රේඛාවත් මෙව y සමාන x මෙම වක්‍රයත් y සමාන x රේඛාවත් ඡේදනය වන ලක්ෂයේදී වක්‍රයට ඇඳි ස්පර්ශකය මූල ලක්ෂ්‍ය ඔස්සේ නොවන බව පෙන්වන්නේ. ඉතින් අපි දැනටවත් පෙන්නලා තියෙන්නේ ඒක. නේද? දැන් මෙතන මේ කියන්නේ y සමාන x රේඛාවයි වක්‍රයේ ඡේදනය වන ලක්ෂ්‍ය තමයි අපිට මේ දීලා තියෙන්නේ. y සමාන x සහ 3ක් ay වර්ග සමාන x වර්ග වාරයක් x ධන a. ඡේදන ලක්ෂ්‍ය තමයි. මේ ඡේදන ලක්ෂ්‍ය දෙකක් කියන්නේ මේ x ඛණ්ඩාංකය y ඛණ්ඩාංකය සමානයි. ඒ ලක්ෂ්‍යයේදී ස්පර්ශකය තමයි. දැන් මේක අනුක්‍රමණය මේක මූල ලක්ෂ්‍ය රයන් රේඛාවක්ද? 3ක් y ඍණ 4ක් a 2ක් a සමානයි බිඳුව මූලය හරහා නොවේ. නිකන් කියන්න විතරයි තියෙන්නේ. මූලය හරහා යන්නේ නැහැ. නේද? right? මූලය හරහා යන්නේ නැහැ ඒක. ඉතින් දෙකක් ලක්ෂය කියන්නේ y සමාන x රේඛාව මේ වක්‍රයේ ඡේදනය වන ලක්ෂය. right? ඉස්සෙල්ලා මේ හත්වෙනි ගැටලුව ගත්තොත් අපිට y සමාන x sin x වල අවකලන සංගුණකය හොයන්න ඕනේ. right? x sin x වල අවකලන සංගුණක. ඒක අපිට එන්නේ dy/dx x cos x ධන sin x. මේක තමයි අවකලන සංගුණක. x cos x ධන sin x. cos x අවකලනය කිරුවෙන් පස්සේ ඍණ sin x sin x අවකලනය කිරුවන් පස්සේ cos x කියන එක ඒ අනුධර්ම ඒකවත් හොඳට මතක තියෙන්න ඕනේ. මේ ඒක අපිට කියන n9 මේක අනුකලනය කරන්න කියලා. කොච්චර ලේසි එකක්ද හම්බෙලා තියෙන්නේ පුතේ. n9 පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මොකද කරන්න ඕනේ? කීයටද මොකද කරන්න ඕනේ? Sir, working people opinion. ඈ Working people opinion. දැන් මේ උදේ එක අනුකලනය කරන අපි මොන වගේ වෙනසක්ද කරගන්න ඕනේ මේකේ? ලේසිම ක්‍රමය මොකද්ද? කියන්න බෑ. 2x cos x එක x cos x කරගන්න. එතකොට ඉතිරි cos x cos x එක මොකද කරන්නේ? තව cos ඒක නිකන් කරනවා නිකන් අනුගමනය. ඊට වඩා වෙනස් විදිය ඊටත් වඩා ලේසි ක්‍රමයක්. ඇත්තටම x cos එකක් එකතු කරගත්තා. x cos x එක දෙපැත්තටම දානවා.
නෑ පුතේ ඊට වඩා ලේසි නේද sin x එකක් එකතු කරුවා නම්. ඒක නේද ලේසි. sin x එකක් එකතු කරන්න. මේක ලියතයිනේ අපිට 2 sin x 2 x cos x ධන sin x ඍණ sin x කියලා ඔහොම ලියතයිනේ. දැන් ලේසි නේද? දැන් sin x එකක් අනුකලනය කරන එක ලේසි නේද අපිට? නේද? එතකොට මේ කඩතය දෙකක් මේකෙන් පිට ගන්න පුළුවන්. sin x ධන x cos x dx ධන ඍණ sin x dx කියලා ඔය විදිහට කඩා ගන්න පුළුවන්. එතකොට ලේසියිනේ ගොඩක්. x cos එක කඩලා නිකන් අමාරු කරගන්න ඕනේ නැහැ. ඊට පස්සේ ආයි ගුණිතයක් නෙන්නේ. නේද? මේක තමයි ලේසිම ප්‍රොබ්ලම්. මේක ලියතයි 2 x sin x මේක අනුකලනය x sin x දාන්න පුළුවන්. මේක අනුකලනය වෙනවා කෙලිම cos x කියලා. cos x plus c 2 x sin x cos x plus c ඔය විදිහට පාසින් අනුකලනය කරගන්න පුළුවන් ඒක. ඇමිනිස්ට්‍රේෂන් පුතේ දෙවරක් හිතන්න. දෙවරක් හිතන්න මේ වගේ ගැටලුවක. ඒතර x cos x කියලා කරනවා නම් ඔන්න අපිට x cos x අමතර පදයක් එනවා අනුකලනය කරන්න. එතකොට ගොඩක් සංකීර්ණයි. ඒ නිසා ඒක නැතුව අපිට මේ ආකාරයට ගන්න පුළුවන් සරල කරගන්න පුළුවන්. 8 වෙනි ගාන තියෙන සාමාන්‍ය සුළු වෙන දෙකක් තියෙන කොහොම සමච්චි. මොකද 12 වර්ග 12 පහ කියන්නේ මේ පයිතගොස් ත්‍රිත්වයක අගයන් දෙකක්. 3 4 කියන්නේ පයිතගොස් ත්‍රිත්වයක අගයන් දෙකක්. එතකොට අපිට මේක 5යි 13යි. ඔව් 5යි 13යි කියලා සුළු වෙනවා හරයන් දෙක බොහොම ලේසියි. හරි. එතකොට අපිට එන්නේ 3x මේකේ මේ රේඛා දෙක නම් කරගන්න L1 L2 කියලා ඒක වැදගත් පුතේ අපිට වර්ධින්න නැතුව කරන්න තේරෙනවද? එතකොට L1 L2 ගන්න මේ විදිහට ඊට පස්සේ අපිට ගන්න පුළුවන් දැන් මෙතන මේ කෝණ සමච්චයක මේ ආකාරය ලියන්න පුළුවන්. එතකොට මේ දෙක සුළු වෙන මේ ආකාර 13ට සහ 5ට කියලා මේ ධනසල කෙනෙක් මේ විදිහට ධන ලකුණක් දාලා පෙන්නන්න. ඒක ධනසලකුත් අපිට 39යි x ඍණ 52යි y ධන 52 සමානයි 60යි x ඍණ 25යි y මෙතන තියෙන්නේ 5 නේද? ධන 25 මේක තුනෙන් බෙදෙනවා අපිට ලියන්න පුළුවන් ඒක කැපිටල් L1 කියලා ගන්න. L1 කියලා ගත්තොත් 7x ධන 9ක් y ඍණ 9 සමානයි 0. ඔක තමයි එක සමීකරණය. අනිත් එක අපිට ගන්න පුළුවන් ඍණ සලකලා එන එක. මේ විදිහට සුළු වෙන්නේ ඒක අපිට 11න් බෙදෙනවා 9x ඍණ 7ක් y ධන 7 සමානයි 0. අපිට වැරදිලා නම් අහු වෙනවා ගොඩක් වෙලාවට මේ අනුක්‍රම මේ දෙක ලම්බක වෙනවා හැමතිස්සෙම. කෝණ සමච්ඡේද දෙක හැමතිස්සෙම ලම්බකයි. මේ අනුක්‍රම දෙක ගුණිතය ඍණ 1 වෙන්න ඕනේ. පැහැදිලිව පේනවා අනුක්‍රම දෙක මේක 7 බෙදීම 9 ඍණ 7 බෙදීම 9 මේකේ ධන 9 බෙදීම 7 ඒ දෙක ගුණ කරුවාන් පස්සේ ඍණ 1 එනවා. ඒකෙන් යම් සම්පූර්ණයෙන්ම අහු වෙනවා. අනුක්‍රමණ දෙක හරිද කියන එක අහු වෙනවා එතනින් නේ. මොකද හැමතිස්සෙම කෝණ සමච්ඡේද දෙක ලම්බකයි. පොඩ්ඩක් වර්ධින අවස්ථාවේදී පොඩ්ඩක් හොයාගන්න පුළුවන් ටිකක් අනුක්‍රමණ දෙකෙන්. සිම්පල් L පද වලින් අපිට දී ඇති රේඛා දෙක හඳුන්වනවා. අපි සොයාගත්තු රේඛා දෙක හඳුන්වනවා කැපිටල් L පද වලින්. දැන් අපි කොහොමද හොයන්නේ සුළු කෝණ සමච්ඡේදකේ නිර්ණය කරන්නේ? දැන් ඊට පස්සේ මොකද කරන්නේ?
හ්ම් මොකද පුතේ ඊළඟට කරන්නේ අපි කියන්න බෑ සිම්පල් L එකක් සහ කැපිටල් L එකක් අතර කෝණය හොයන්න ඕනේ ඒකනේ කරන්නේ නේද ඉතින් අපේ සිම්පල් L1 එක තෝරගත්තා කැපිටල් L වලින් කැපිටල් L1 එක තෝරගත්තා ඒ දෙක අතර කෝණය හොයලා ඒ කෝණය හොඳට මතක තියාගන්න පුතේ මාපාංක අගය ගන්න මාපාංක අගය එකට වඩා අඩුද වැඩිද කියලා පරීක්ෂා කරන්න එකට වඩා අඩු නම් සුළු කෝණ සමච්ඡේදකය එකට වඩා වැඩි නම් මහා කෝණ සමච්ඡේදකය අපි තෝරගෙන තියෙන්නේ right දැන් අපිට ඕනේ දැන් අපි තෝරන් තියෙන දැන් කැපිටල් L1 එක මම තෝරන් තියෙන්නේ කැපිටල් L1 එක එතකොට සුළු කෝණ සමච්ඡේදකයද මහා කෝණ සමච්ඡේදකය කියලා තමයි අපි දැන් මෙතනින් හොයාගන්න පුළුවන් වෙන්නේ right මේ කෝණෙත් මාපාංකගේ ගන්න ඕනේ right මාපාංකගේ එකට වඩා අඩුද වැඩිද කියලා අපි බලන්නේ right ඔන්න දැන් මේ විදිහට එනවා මේක සුළු කෙරුවන් පස්සේ එකට වඩා වැඩි අගයක් එන්නේ එහෙනම් මෙතනින් අපිට කීයද මේ දැන් අපි හෙව්වේ මාපාංකගේ එකට වඩා විශාලයි එහෙනම් අපි තෝරගෙන තියෙන කැපිටල් L1 කියලා කියන්නේ L1 කියන්නේ මහා කෝණ සමච්ඡේදකය එහෙනම් L2 තමයි සුළු කෝණ සමච්ඡේදය ඒගොල්ලෝ ඉල්ලන සුළු කෝණ සමච්ඡේදය අපි L2 කියලා කියන්නේ 9x ඍණ 7ක් y ධන 7 සමානයි බිඳුව සුළු කෝණ සමච්ඡේදකයේ වේ L2 තමයි සුළු කෝණ සමච්ඡේදකය මේ ආකාරයට L1 කියන්නේ මහා කෝණ සමච්ඡේදකය L2 කියන්නේ සුළු කෝණ සමච්ඡේදකය මෙතන එකට වඩා වැඩි අගයක් ආව නිසා තමයි අපි තෝරගත්තු එක මහා කෝණ සමච්ඡේදය කියලා තෝරගත්තේ right එහෙනම් අනිත් එක තමයි සුළු කෝණ සමච්ඡේදකය right දැන් පුතේ මේක ඔකේ නේ C වලට ආපු ආන්සර් මොකද්ද ඒ වෙන්නේ පුතේ තාම පොඩ්ඩයි දැන් මේකේ මේ වෘත්ත දෙකේ සමීකරණ අපිට දීලා තියෙනවා මේ ආකාරයට 9 වෙනි ගැටලුවේ එතකොට දැන් මේකේ අපිට C හොයන් තියෙන්නේ වර්ගඵලයෙන් සමානයි කියලා කියන්නේ වෘත්ත දෙකේ ආරයන් සමානයි කියන එක. ඒතකොට ආරයන් දෙක සමාන කියලා නම් අපිට පුළුවන් මේකේ මේ C වලගේ හොයන්න. එතකොට පළවෙනි වෘත්තේ G1 F1 C1 කියලා ගන්න මේක G2 F2 C2 කියලා ගන්න. එතකොට අපිට R1 එන්නේ මොකද්ද? R1 ආරේ එන්නේ G වර්ග G1 වර්ග ධන F1 වර්ග ඍණ C1 වල වර්ගමූලය. මේක. right එකේ වර්ගය ධන ඍණ දෙකේ වර්ගය ධන 8 වර්ගමූලය කීයද එන්නේ 8යි 5යි වර්ගමූල 13යි නේද මූල 13යි R2 එන්නේ G2 වර්ගය ධන F2 වර්ගය ඍණ C2 වර්ගමූලය ඒ කියන්නේ ඍණ 3 වර්ගය ධන 4 වර්ගය ඍණ C වල වර්ගමූලය. ඒ කියන්නේ අපිට එන්නේ 25 ඍණ C. 25 ඍණ C කියලා එන්නේ. તો මේ දෙක සමාන ගන්න. R1 සමානයි R2. તો අපිට එනවා 25 ඍණ C සමානයි 13යි C සමානයි 12යි කියලා එනවා C වලගේ 12යි කියලා එනවා ඒතර අපිට R2 එනවා R2 කියන්නේ මූල 13යි එතකොට R1 කියන්නේ මූල 13යි R2 කියන්නේ මූල 13යි දෙකේ මූල 13යි ඊට අපිට කේන්ද්‍ර කණ්ඩායම් ගත්තොත් අපි C1 කියලා ගත්තොත් කේන්ද්‍රේ පළමු වෘත්තයේ කේන්ද්‍රය C1 කියලා ගත්තොත් අපිට ඍණ G ඍණේ මෙතන තියෙන්නේ ඍණ G1 F1 එහෙනම් කේන්ද්‍රය කණ්ඩායම්ගෙන ඍණ G1 ඍණ F1 මේ අගයන් දෙක ඍණ ලක්ෂණයෙන් ගුණ කරලා ගන්න ඕනේ right તો ඍණ එක ධන දෙක වෙනවා අනිත් වෘත්තයේ කේන්ද්‍රය අපි C2 කියලා ගත්තොත් ඒකේ මෙතන මේක ඍණ ලක්ෂණය වැඩි කරලා ගන්න 3 ඍණ 4 වෙනවා તો C1 C2 රේඛාවේ දිග ගත්තොත් අපිට එන්නේ
ඍණ 1 ඍණ 3 වර්ගය ධන 2 ඍණ 4 වර්ගයේ වර්ගමූලය. එතකොට අපිට ඉන්නේ 4 වර්ගය ධන 6 වර්ගයේ වර්ගමූලය. වර්ගමූල 52යි 2යි මූල 13යි. 2යි මූල 13යි. ඒතර R1 ධන R2 වෙන්නේ කීයද? මූල 13 ධන මූල 13 ඒ 2යි මූල 13යි. හරි? ඒ 2යි මූල 13යි. ඒ නිසා අපිට එනවා මෙතනින් අපිට එනවා C1 C2 සමානයි R1 ධන R2. ඒ නිසා වෘත්ත බාහිරින් ස්පර්ශ වේ. වෘත්ත බාහිරින් ස්පර්ශ වේ. වෘත්ත දෙක බාහිරින් ස්පර්ශ වෙන්නේ මේ ආකාරයෙන්. බාහිරින් පොදු ස්පර්ශය ගන්න මේ රේඛා දෙක වෘත්ත දෙක අඩු කරන්න. වෘත්ත දෙක අඩු කෙරුවොත් අපිට එන්නේ x වර්ග ධන y වර්ග 2x ඍණ 4ක් y ඍණ 8 සමානයි බිඳුව y වර්ග ඍණ 6x ධන 8ක් y ධන 12 සමානයි බිඳුව. දැන් මේ දෙක අඩු කිරුවොත් අපිට එන්නේ 8x ඍණ 12ක් y ඍණ 20 සමානයි බිඳුව. මෙතින් එනවා අපිට 2x ඍණ 3ක් y ඍණ 5 සමානයි බිඳුව. එනවා පොදු ස්පර්ශකය 2x ඍණ 3ක් y ඍණ 5 සමානයි බිඳුව. මේක තමයි පොදු ස්පර්ශකය. මේ වෘත්ත දෙකේ සමීකරණ දෙක අඩු කරන එක ඍණ දෙකෙන් අපිට එනවා 8x ඍණ 12ක් y ඍණ 20 සමානයි බිඳුව. ඒක සුළු කිරුවෙන් පස්සේ මේක. ඒතර පොදු ස්පර්ශකය තමයි අපිට මෙතනින් ඉන්නේ 2x ඍණ 3ක් y ඍණ 5 සමානයි බිඳුව කියලා. මේක දාන්න පුතේ මේ sin cos වලින් දාන්න මේ විදිහට. right? 10 වෙනි ගැටලුව. sin cos වලින් දාලා මේ සූත්‍ර දෙක පාවිච්චි කරන්න. මේක මේවා හොඳට මතක තියෙන්න ඕනේ නේද? මොනවද පාවිච්චි කරන සූත්‍රය? sin A ධන sin B කියලා આવොත් මේක ලියන්න පුළුවන් sin A sin B ගුණිතය આવොත් ඔය විදිහට භාගයයි sin A ධන B ධන sin A ඍණ B. මේවා වීඩියෝ වගේ මතක තියෙන්න ඕනේ. ඊළඟට මෙතන sin A cos B කියලා આવොත් ඊළඟට cos A sin B කියලා આવොත් භාගයයි sin A ධන B ඍණ sin A ඍණ B ඔය විදිහට එන්නේ. මෙතනින් ගුණිතයන් තියෙන මේක හරිය sin A cos B වගේ. මෙතන cos A sin B වගේ. ඒතකොට මෙතන මේ දෙක එකතු කරුවොත් මේ කෝණ දෙක එන්නේ මොකද්ද? A ධන B ගත්තොත් xx 2x වෙනවා π බෙදීම 12 ඍණ π බෙදීම 12 කැපිලා යනවා. sin 2x වෙනවා. ධන sin මේ දෙක අන්තරය ගත්තොත් x කැපිලා යනවා. අතර π බෙදීම 12 ධන π බෙදීම 12 කියන්නේ π බෙදීම 6 වෙනවා. right? π බෙදීම 6. මෙතන cos A sin B. එතකොට මෙතන A ධන B කියන්නේ 2x A ඍණ B කියන්නේ π බෙදීම 6යි. මේ විදිහට සුළු වෙනවා. તો sin π බෙදීම 6 කියලා කියන්නේ බාන්තර භාගේ භාග මෙතන දැන් භාගේ කැපෙනවා. π බෙදීම 6 කියලා කියන්නේ භාගයයි. તો අපිට මෙතන සුළු වෙනවා 2 sin 2x ධන 1ට 2 sin 2x ඍණ 1 සමානයි ලැම්ඩා. දැන් මේක අරස් ගුණිත කරන්න 2 ලැම්ඩා sin 2x ඍණ ලැම්ඩා සමානයි 2 sin x ධන 1. මෙතන අපිට sin x උක්ත කරන්න පුළුවන්. sin 2x උක්ත කරන්න පුළුවන්. මෙතන sin 2x උක්ත කරුවා පස්සේ ඉන්නේ අපිට 1 ධන ලැම්ඩාට 2 ලැම්ඩා ඍණ 1 කියලා. ඉතින් මේක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ 2 ලැම්ඩා ඍණ 1 වාරයක් sin 2x සමානයි 1 ධන ලැම්ඩා තමයි අපිට මුලින් පෙන්වන්න තියෙන්නේ. නේද?
ඕක පෙන්නන්න තියෙන්නේ. ඒ වගේම අපිට sin 2x වර්ගයක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා λ සමානය 3 කියලා. මෙතන λ සමානය 3 කියලා දාලා සමීකරණය දීලා තියෙනවා. ඒ කියන්නේ tan x ධන පයි බෙදීම 12 cot x වෙන පයි බෙදීම 12 සමානයි λ. මේක 3යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ λ සමානයි 3 මේක අපිට තුල්ලයි sin 2x කියන එක මේකට 3 දාන්න. 1 දාන 3 එයාට 6 දින 1 සමානයි 4 බෙදීම 5යි කියලා එනවා. sin 2x කියන එක 4 බෙදීම 5යි. එහෙනම් අපිට මෙතනින් අපිට විසඳන්න කියලා කියන්නේ λ සමානයි 3 ගේ වෙනුවට අපිට පුළුවන් x හොයන්න. මෙතන x ගන්න පුළුවන් අපිට. ඒ නිසා ප්‍රධාන විසඳුම අපිට ලියන්න පුළුවන් 2x සමානයි sin inverse 4 බෙදීම 5. මේක සුළු කෝණයක් නේ. එහෙනම් සාධාරණ විසඳුම වෙන්නේ 2x සමානයි n π ධන ඍණ 1 n වෙනි බලය sin inverse 4 බෙදීම 5යි. right. ඔය විදිහට අපිට ඔක්කොම x වල විසඳුම් ටික දෙන්න පුළුවන්. right. එතකොට අපිට එන්නේ මේ ආකාරයට එන x සමානයි n π බෙදීම 2යි ධන භාගයයි ඍණ 1 n වෙනි බලය sin inverse 4 බෙදීම 5. මෙහි n සමානයි බිඳුව ධනෝඩින 1 ධනෝඩින 2 ධනෝඩින 3 විදිහට n වලට ඕනම නිකලයක් ගන්න පුළුවන්. right. n වලට සියලු නිකල අඩං ගන්න ඕනි මේකේ විසඳුම් විදිහට ගන්න. ඒ වගේ මේ විදිහට අපිට පුළුවන් සම්පූර්ණ x අගයන් අනන්තයක් වෙනවා මේකේ විසඳුම් විදිහට. right. ප්‍රශ්න තියෙනවද? තා ප්‍රශ්න තියෙනවද පුතේ මේ ගැටලු? මෙතන sin π බෙදීම 6 භාගය දාලා සුළු කරන්නේ මෙතනට. එතකොට තමයි මේක එන්නේ.